ඔය මෙහෙයුම කරගෙන යද්දි තමයි ඉන්දියාවෙන් ලංකාවට බලෙන් පරිප්පු දෙන්නේ. මොන හේතුවකින් දාර නැවතුණා මෙහෙයුම එක. එහෙම වුණා නම් මේ යුද්ධ මෙච්චර දුරකට ඇදින්නේ නැහැ. මොකද ප්‍රභාකරන්ගේ උපන් ගමේදීම ප්‍රභාකරන්ව කොටු කරගන්න තිබිච්ච අවස්ථාවක් තමයි එදා හිමි වුණේ. ජංගල් ගිහිල්ලා ඇවිල්ලා බූට් ගලවනකොට ගලවන්නේ හැමත් එක්ක. ඒ තරම් ඇතුලේ කකුල් කුණු වෙලා ඕජස් ගලනවා. වතුරාගේ භූමිය තුල Tamanගේ ශක්තිය පෙන්නපු දියකාවා. වතුර පාරත් පුටයි. අපේ සහෝදර දෙන්න ගන්නත් ඕනේ. නේවි එකේ ඩයිවර්ස්ලා ගෙන්නනවා. අරගොල්ලෝ හොයන්න. ඒගොල්ලන්ට ඒක කරගන්න බැරි වුණා කියන්නේ ඩයිවර්ස්ලාගේ රූල්ස් එකක්ම තමයි බොට වතුර ගහගෙන යන වතුරේ අවදානන්තෙන් වල බහින්න එපා කියන්නේ. ඉතින් ඒගොල්ලන්ට දොස් කියන්න බෑ අපිට ඒකට. නමුත් අපේ කියන හැඟීම අපිට තියෙනවනේ. මට දැන් තේරෙනවා මේගොල්ලෝ එන්නේ මේ දුරේ. මේ 60 මෝටරකින් ගහුවොත් හරියටම හරි. ඊළඟට මම ඒක අංශක 45ට ඇන්ගල් කරලා ඉවරලා චාර්ජ් 3 දාලා ඉවරලා සතරට ගැහුවා. දියකාවගේ වැඩ වැඩියෙන්ම පෙන්නපු සටන. චෙස් ටොක් ගාලා ඉවරලා ෂොට් එකක් ඇවිල්ලා ඉවරලා වදිනවා. ඒ චෙස් ටොක් ගාගෙන චෙස් කියන්නේ මගේ කන ළඟින් යනවා. ටොක් ගාලා වදිනවා මම පිටේ දාගෙන ඉන්න සෙට් එකේ රේඩියෝ සෙට් එකේ. නමුත් ඉතින් වතුරට පැන්නාට පස්සේ LDT එකේ මෝටර් හොඳ පෝරියල් එකක් එනවා. දැන් මේක ලෑන්ඩ් කරගන්න බෑ. මගේ අතේ එක පතුරුමක්වත් නැහැ. වෙපන් එකක් නැහැ. කිසිම දෙයක් නැතුව තමයි අර සතුරු භූමියට මං හිතා යන්නේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායේ එහෙම නැත්නම් SF රෙජිමේන්තුවේ දියකාවා හොයාගෙනයි අද දවසේදී අපි ආවේ. නලින් සමග කෙලින් වැඩසටහනේ රණවීරයෙකුගේ මතක සටහන ආවර්ජනය කරන්න සූදානම්. දියකාවා මුළු SF එකේම හඳුන්වන නමක්. WRMS ඉන්ද්‍රජිත්. එහෙම තමයි ඔහුගේ සම්පූර්ණ නම. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්. අපි සියල්ල අමතක කරලා අපි යමු කුඩා කාලෙට. හැදුණු වැඩුණු ගම් පළාත, යුද හමුදාවට යන්න හේතුව, දෙමාපියන් මේ සියල්ල අපි මුලින්ම දැනගනිමු. මම කැමති අතීතයට යන්න. ඔව් මගේ උපන්ගම යටියන්තොට. මම ඊට පස්සේ අවුරුදු 11ක් වෙනකන් ඒ ගමේම තමයි පදිංචි හිටියේ. ඊට පස්සේ අපි යනවා ඇඹිලිපිටියේ කොළොන්න කියන ප්‍රදේශයට. ඇඹිලිපිටියේ කොළොන්න ජාතික පාසලෙන් තමයි මම ඉගෙන ගන්න ඊට පස්සේ. පාසල් යන කාලෙදිම මට ගොඩක් ආසාවක් ඇති වුණා යුද හමුදාවට බැඳෙන්න. ඒ කුඩා කාලේ ඉඳන් හිතේ තිබුණු දෙයක්. ඉතින් මම පාසල අවසන් වෙනවත් එක්කම පාසල අවසන් කරන්නේ අධ්‍යාපනය අවසන් කරලත් නෙවෙයි යුද හමුදාවට බැඳෙනවා. 1986 දෙවනි මාසේ 10 වෙනිදා තමයි මම ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳින්නේ. බැඳිලා ඉවරලා අවුරුදු යුද හමුදාවට බැඳිලා දියතලාව පුහුණු පාසලේ මූලික පුහුණුව ලැබුණා. මූලික පුහුණුව ලැබලා මූලික පුහුණුවෙන් අනතුරුව තුන්වන ගජපා රෙජිමේන්තුවේ තුන්වන ගජ රෙජිමේන්තුවට අනුයුක්ත වෙලා අවුරුදු 3මාරක් විතර එම ගජපා රෙජිමේන්තුවේ සේවය කරනවා. සේවය කරලා ඉවරලා ඉන්න අනතුරුව දැන් අපිට ගජපා රෙජිමේන්තුවේ සේවය කරනකොට පේනවා RDF කියලා කණ්ඩායමක් ඉන්නවා යුද හමුදාව ඇතුලේ. මේක 30 දිනකකින් යුක්ත කණ්ඩායමක් තමයි. කුඩා කණ්ඩායම. මේ කණ්ඩායම කළු ඕරෝල් එක ඇඳලා, කළු යුනිෆෝම් එක ඇඳලා, රැවුල වවලා, කොණ්ඩේ වවලා හරි ලස්සනට ලොකු ගැම්මකින් ඉන්නවා. ඉතින් අපිටත් ලොකු ආසාවක් ඇති වුණා මේ ස්ටෙප් එකට යන්න ඕනේ කියලා. ඔය අතරතුරේදී ස්ටෙප් එකට ගන්නවා කියලා ඉවරලා ඉන්ටර්වයු යුනිට් වලින් ගන්නවා කියලා ඉවරලා ඉන්ටර්වයු කරා. ස්ටෙප් එක කිව්වට සමාවෙන්න ඕනේ. එතකොට ස්ටෙප් නෙවෙයි RDF. ඊට පස්සේ RDF එකෙන් ඇවිල්ලා අපිට යන්න ඕන වුණාට අපිව නිකම්ම ගන්නෙත් නෑ මේකට. මොකද ෆිට්නස් එක බලනවා, දැනුම බලනවා, හැමදේම බලලා ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්ටර්වයු එකක් කරනවා. ඉන්ටර්වයු එකක් කරලා තමයි තෝරගන්නේ SF එකට ගන්න ඕනේ නැද්ද කියලා. ඊට පස්සේ 1989 තමයි මම SF එකට යන්නේ. SF එකට යනවා කියන්නේ අර හීනයක් සබහා කරගත්තා වගේනේ. ඔව්. කොහොමද ලැබුච්චි පුහුණුව? පුහුණුව නම් කියලා නිම කරන්න බැරි තරම් කටුක පුහුණුවක් තමයි ඒක. යන්නේ මම හිතන්නේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ පුහුණුවත් SF එකේ පුහුණුවත් ඔය දෙකම එකයි. දෙකම එක වගේ පුහුණුවක් තමයි තියෙන්නේ. ගොඩාක්ම කටුකයි. සමහර වෙලාවට අපි ජංගල් ගිහිල්ලා ඇවිල්ලා බූට් ගලවනකොට ගලවන්නේ හැමත් එක්ක. ඒ තරම් ඇතුලේ කකුල් කුණු වෙලා ඕජස් ගලනවා. සමහර උස්සගෙන තමයි කැමරට අරගෙන යන්නේ. ඒ වගේ කටුකම පුහුණුවක් තමයි SF එකේ පුහුණුව. කියන්නේ ඒ වගේ බිල්ඩ් අප් ඒරියා වල සටන් කරන්නේ කොහොමද? ජංගල් එකේ සටන් කරන්නේ කොහොමද? ඒ හැම දෙයක්ම ඒ පුහුණුවට ඇතුළත්. SF එකට බඳුණු ඉන්ද්‍රජිත් මහත්මයා කොහොමද SF දියකාවා වුනේ? ඇත්තටම මේකට හේතුවක් තිබුණා. අපි තොප්පිගල ප්‍රදේශයේදී
ඔපරේෂන් එකක් ගියා. එතකොට හිටියේ අපේ අනද නිලධාරිය හිටියේ දැන්ට ජෙනරල් ගාමිණී හෙට්ටිආරච්චි. SF නිර්මාතෘතුමා. SF නිර්මාතෘතුමා. එතුමත් එක්ක තමයි ඔපරේෂන් එක ගියේ. යනකොට ගොඩාක් වැහි කාලයක් ඒක. ඒ වැහි කාලේ ඇලවල් දොළවල් පිටාර ගලලා වතුර යන්නේ. ඊට පස්සේ ඕක ලොකු ඇලක් හම්බුණා අපිට. ඒ ඇලෙන් එගොඩ වෙන්නත් ඕනේ. කොහොමත් එගොඩ වෙලා යන්නත් ඕනේ. ඔපරේෂන් එක දිගටම කරගෙන යන්නත් ඕනේ. ආපහු හැරෙන්නත් බෑ අපිට ගිය ගමන. ඔහොම යනකොට එක්කෙනා අල්ලගෙන අර ඇල ක්‍රොස් කරා. ඒ ඇල ක්‍රොස් කරනකොට මැදදී අර සැඩ පහරට අර අල්ලගෙන ඉක කට්ටිය බොක්ක ගහනවා. බොක්ක ගහලා ඉවර කඩාගෙන යනවා මැදින්. මැදින් කඩාගෙන යනකොට අපේ දෙන්නෙක් එතෙන්දිම ජීවිතක්ෂයටපත් වුණා. හොයාගන්න බැරි වුණා එදා. හොයාගන්න බැරි වුණා කියන්නේ පහුවදා තමයි මේ පොලිස් දෙක හොයාගත්තේ. ඉතින් උතන්දි අපේ ආයුධත් ගොඩක් යනවා. ආයුධ 7-8ක්ම යනවා. LMG, RPG ඒ වගේ අවි බරාවිත් එක්ක මේ ගහගෙන යනවා. ඔතෙන්දී වතුර පාරත් බුටයි. දැන් අපිට දැන් මේ අපේ සහෝදර දෙන්න ගන්නත් ඕනේ. මේ කරගෙන යන වෙනින්ද ජෙනරල් ගාමිණී හෙට්ටිආරච්චි නේවි එකේ ඩයිවර්ස්ලා ගෙන්නුවා. චොපර් එකෙන් ඩයිවර්ස්ලා ගෙන්නුවා එතෙන්ට දැන් අරගොල්ලෝ හොයන්න. නමුත් ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලන්ට ඒක කරගන්න බැරි වුණා. කියන්නේ කරගන්න බැරිනවා කියන්නේ ඒගොල්ලන්ගේ ඩයිවර්ස්ලාගේ රූල්ස් එකක් තමයි බොට වතුර ගහගෙන යන වතුරේ අවදානන්තෙන් වල බහින්න එපා කියන එක. ඉතින් ඒගොල්ලන්ට දොස් කියන්න බෑ අපිට ඒකට. නමුත් අපේ කියන හැඟීම අපිට තියෙනවනේ. ඒගොල්ලෝ ආපහු ගියාට පස්සේ අපි වැස්සා. මමයි තව අජිත් SP කියලා හොඳ පිනන්න පුළුවන් කෙනෙක් හිටියා. දෙතුන් දෙනෙක් හිටියා. අපි බහලා ඉවරලා අතනින් RPG එක, LMG එක කියන්නේ අපිට එක අවියයි හොයාගන්න බැරි වුණ නැති වෙච්ච එක. ඊට පස්සේ එතෙන්දි තමයි තීරණය වුණේ මේ අපිටම කියලා අපි ඉහළ නිලධාරීන් තියෙන එක අපිටම කියලා ඉවර වෙලා ඩයිවිං ටීම් එකක් හදන්න ඕනේ මේක ඇතුලේ. කිමිදුන් ටීම් එක හදන්න ඕනේ. එතෙක් තිබුණේ නැහැ හැමදේම. එතෙන්දි තමයි මාව සිලෙක්ට් වුණේ. මමයි අජිත් මාව සිලෙක්ට් වුණා එතෙන්දි මෙයා පුහුණුවට යවන්න ඕනේ කියලා. ඊට පස්සේ නාවික හමුදාවේ තමයි පුහුණුව තිබ්බේ. ඒ පුහුණුවෙන් පස්සේ මම අපි 4 දෙනයි පුහුණුවට ගියේ. සාර්ථක පුහුණුව කරා. පුහුණුව කරලා යුනිට් එකට ආවා. ඊට පස්සේ යුනිට් එකේ SF එකේ ස්විමින් ඉන්ස්ට්‍රක්ටර් හිටියෙත් මම. ඊට පස්සේ තමයි එතෙන් තමයි මාව දියකාව කියලා හඳුන්වන්න පුරුදුනේ. ඕක දියකාව කියන නම දැම්මේ මට අපි SF එකට අනුයුක්ත කරලා හිටිය ඉංජිනේර් රෙජිමෙන්ටුවෙන් සායන මේජර් සිරිසේන කියලා. එයා තමයි ඔය දියකාව කියන නම පටබැන්දේ. එතනින් ඉඳන් තමයි දියකාව වුනේ. දියකාවගේ වැඩත් SMS වැඩ නෙවෙයි තියෙන්නේ. ඔව්. ඇත්තටම මේ මම ඩයිවිං වලදී බෙල් ඩයිවිං, ස්කූබා ඩයිවිං, ස්කින් ඩයිවිං කියලා ගොඩක් දෙයක් තියෙනවා. හෙල්මට් ඩයිවිං කියලා. මම ස්කින් ඩයිවිං, ස්කූබා ඩයිවිං, ඒ වගේම හෙල්මට් ඩයිවිං කියන තුනම කරා. තුනම කරලා තිනවා. ස්කින් ඩයිවිං කියන්නේ කිසිම ඉක්විප්මන්ට් එකක් නැතුව දියට කිමිදෙන එක. මම අඩි 45ක් යනවා දියට. කිසිම උපකරණයක් නැතුව අඩි 45ක් ගිහිල්ලා ඉවරලා ආපහු අඩි 45ක් එන්නත් උන්නේ. අඩි 90ක් එතකොට වෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් දුරට මේ පුහුණුව ලැබුණා. ඒකෙන් උපරිම පළවෙනිලා ගත්තා. ඒ වගේ දේවල් වලින් තමයි දියකාව වුනේ. ඔබ සඳහන් කරාසේම දියකාවගේ වැඩ තවදුරටත් අපි ඉදිරියට කතා බහ කරන්න සූදානම්. මම දැනගන්න කැමති ආසයි යන්න වඩමාරච්චියට. වඩමාරච්චි මෙහෙයුම. ඔබ ඒ මතක සටහන් ගොඩක් තියෙන මෙහෙයුමක්. ඒ මෙහෙයුමට යන්න කලින් මට තව දෙයක් කියන්න අමතක වුණා ඉස්සෙල්ලා. SF එකේ පුහුණුව ගැන අහද්දී SF එකේ පුහුණුවේ අවසානයේදී තියෙනවා අඩි 80ක් උසක ඉඳන් ජලයට පනින්න. ඒ අඩි 80ක් උසක ඉඳන් ජලයට පනින ඒක තමයි කන්ටිනියස් ජම්ප් එක කියන්නේ. ඒක ඇත්තටම ලේසි කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අඩි 80 කඹයක ආධාරයෙන් තමයි යන්නත් තියෙන්නේ. කඹ ඉනිමගක, ලනු ඉනිමගක ගිහිල්ලා එල්ලිලා ගිහිල්ලා වතුරට පනින්න තියෙන්නේ. ඒක ඇත්තටම පනිනවට වඩා ගියාට පස්සේ අතෑරෙනවා. කොහොමද? ඒ තරම්ම ටයිඩ් එකක් එනවා ඒ අඩි 80 නැගිද්දි, ලනු ඉනිමගක නැගිද්දි. ඒකත් ලොකු කම්පිනස් එකක්. සාර්ථකව පැන්න කියන්නේ අපි ඒක සාර්ථකව පැන්නේ නැත්නම් කෝස් එක පේ. ඒත් එක්කම අපි යමු වඩමාරච්චියට. වඩමාරච්චි මෙහෙම තමයි ඔබතුමාගේ මුල්ම මෙහෙම බවට පත් වෙන්නේ. ඔව්. මගේ මුල්ම මෙහෙම
පුහුණුවෙන් පස්සේ යුනිට් එකට යනවා. තුන්වන ගජපාත රෙජිමේන්තුවට අනුයුක්ත වෙන්නේ. තුන්වන ගජපාත රෙජිමේන්තුවට අනුයුක්ත වෙලා ඉද්දි තමයි වඩමාරච්චි මෙහෙයුමට සම්බන්ධ වෙන්නේ. ඒක තමයි මගේ මුල්ම මෙහෙයුම. ඉතින් ඒක අමතක වෙන්නේ නැහැ ජීවිතේට. ඒ කියන්නේ මුල්ම මෙහෙයුම වගේම ප්‍රභාකරන්ගේ උපන්ගම වඩමාරච්චි වැල්වැටිතුරේ ওই මෙහෙයුමේදී තමයි ওই මෙහෙයුම කරගෙන යද්දි තමයි ඉන්දියාවෙන් ලංකාවට බලෙන් පරිප්පු දැම්මේ. ඒ මෙහෙයුම කොහොම හරි මගදී නැවතුණා. මොන හේතුවකින් දාර නැවතුණා මෙහෙයුම ඒක හමුදාවේ දුර්වලකමක් නෙවෙයි. එහෙම වුණා නම් මේ යුද්ධ මෙච්චර දුරකට ඇදින්නේ නැහැ. මොකද ප්‍රභාකරන්ගේ උපන්ගමේදීම ප්‍රභාකරන්ව කොටු කරගන්න තිබිච්ච අවස්ථාවක් තමයි එදා හිමි වුණේ. SF එකට තිබුණ කාර්යභාරය මොකක්ද ඒ මෙහෙයුම අතරතුරේදී? SF එකට ඒ වෙනකොට මම SF එකේ නෙවෙයි හිටියේ. ගජපාත රෙජිමේන්තුවේ. SF එකත් ඒ වෙනකොට නැහැ. SF එක පිහිටවල නැහැ ඒ වෙනකොට. ගජපාත රෙජිමේන්තුවට තිබුණ කාර්යභාරය එතකොට වඩමාරච්චි මෙහෙයුමේදී ගජපාත රෙජිමේන්තුවට තිබුණ කාර්යභාරය තමයි ඇසෝල්ට් එක. ඒ කියන්නේ ප්‍රහාර දියත් කිරීම. කියන්නේ ප්‍රභාකරන්ගේ උපන්ගම. ප්‍රභාකරන්ගේ උපන්ගම. කොයි වගේ වටපිටාවද තිබුණේ මේ ප්‍රදේශයේ? ඒ ප්‍රදේශයේ තනිතලා තල්ගස් සහිත ප්‍රදේශයක්. ගොඩක් දුරට ක්ලේම් බෝම්බ පටවලා තිබුණා. ඒ ක්ලේම් බෝම්බ එක පැටවුණා නම් එහෙම එතෙන්දිම ජීවිතය අවසන් වෙන්න පුළුවන්. කියන්නේ සතුරා දැනගෙන හිටියා කොයි වෙලාවෙ හරි ප්‍රහාරයක් එල්ල කරයි කියලා ඒක. ඔව්. ඒ සඳහා සූදානම් වෙලා හිටියේ. ඒ තරම් ඒකට සූදානම් වෙලා තමයි ඒගොල්ලෝ හිටියේ. යුද හමුදා විශේෂ බලකායේ ඊළඟ මෙහෙයුම බවට පත් වෙනවා තොප්පිගල නිදහස් කර ගැනීම මෙහෙයුම. SF එකේ දියකාව නමින් හඳුන්වන ඔබ ඒ සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දෙනවා. අපි යමු තොප්පිගල මෙහෙයුම ගැන කතා බහ කරන්න. තොප්පිගල මෙහෙයුම ගැන කතා කරමු. අපි ඒ ගමන තොප්පිගල මෙහෙයුමට යනවා. තොප්පිගල ගොඩාක් කට්ටියගේ හිතේ තිබුණේ මේක අල්ලන්න බැරි තැන. ඒ වගේ මේ ගල් ගුහාවල් සහිත ප්‍රදේශයක්. ඇත්තටම මේව බොරු. එහෙම දෙයක් නෙමෙයි. තොප්පිගල කියන්නේ කන්දක්, තනි කන්දක්. නමුත් වටේටම ඕපන් එක තියෙනවා. ඔය වටේට ඕපන් එක ක්‍රොස් කරගෙන අර කැලේට ඇතුල් වෙන්න බෑ. මොකද හැම පැත්තෙම පේනවා. හැම පැත්තෙම යනකොට පේනවා. පේන හින්දා ඇතුල් වෙන එක අමාරුයි. ඔහොම යනකොට අපේ ඉස්සරහට ඇසෝල්ට් එකක් එනවා ඒගොල්ලන්ගේ. LTT එකේ. ඇසෝල්ට් එකක් එනකොට මීටර් 1100ක් 1200ක් දුරින් තමයි මේ ඇසෝල්ට් එක එන්නේ. මගේ ළඟ තිබුණේ එතකොට මෝටාර් එක. මම ওই මෝටාර් එක 60 මෝටාර් එකක් තිබුණේ. 60 මෝටාර් එකේ උපරිම දුර තියෙන 1100යි. චාර්ජ් 3 දාලා ඉවරලා අංශක 45ට ඇන්ගල් කරලා ගැහුවා. මට දැන් තේරෙනවා මේගොල්ලෝ එන්නේ මේ දුරේ. මේ 60 මෝටාර් එකෙන් ගැහුවොත් හරියටම හරි. ඊළඟට මම ඒක අංශක 45ට ඇන්ගල් කරලා ඉවරලා චාර්ජ් 3 දාලා ඉවරලා කෙලින්ම අර සතුරාට ගැහුවා. ගහනකොට හරියටම පොකුර මැදට වැන්න මෙහෙම වීසි වෙලා ගියා. මේ හරියටම අපි එතකොට හිටියේ අනන්ද නිලධාරියා හිටියේ ජෙනරල් පීපී ද සිල්වා ප්‍රසන්න සිල්වා කියලා ඉවරලා පීපී ද සිල්වා එයා කිව්වා ඉන්ද්‍රජිත් ගහන්න එපා දුර වැඩි කියලා ඉවරලා. නමුත් මම ඇහුවේ නෑ. මම ගැහුවා නෑ සර් හරි මේක දුර හරි කියලා ඉවරලා මම ගැහුවා. ගැහුවට පස්සේ මගේ පිටතත් අට්ටුවක් දාලා හරි පුතා උඹ හරි කියලා ඉවරලා එතෙන්දි මගේ පිටතත් අට්ටුවක් දැම්මා. කොහොමද මේ මෙහෙයුමේ තිබුණ භයංකාරකකම කොහොමද තිබුණේ? මුණට මුණ සටනක් තිබුණේ. අපේ 4-5 දිනක් මෙතෙන්දි නැති වුණා. කොහොම නමුත් අපි ඒක තොප්පිගල වටලලා අල්ලගත්තා. දැන් SF එකට තියෙන රාජකාරී සාමාන්‍ය රාජකාරී වලට වඩා වෙනස් රාජකාරී. කොයි විදිහටද යුද භූමිය තුළ SF එක ක්‍රියාත්මක වෙන්නේ? SF එකේ ගොඩාක් දුරට කුඩා කණ්ඩායම් තමයි යන්නේ. 4-man team, 8-man team ඒ වගේ කණ්ඩායම් තමයි යන්නේ. ඒක ගොඩාක් සාර්ථකයි. මොකද ගොඩාක් ස්ටෙන්ට් එකක් යනකොට සද්ද වැඩි, සද්දබද්ද වැඩි, සතුරට පේනවා වැඩි, සතුරු ප්‍රහාරයක් આવුත් තුවාල වෙනවා වැඩි. ඒ වගේ දේවල් තියෙනවා ගොඩක් කට්ටිය කියද්දී. නමුත් SF එකේ ගොඩාක් දුරට යන්නේ 8-man team, 4-man team කුඩා කණ්ඩායම් යන්නේ රහසිගතව යන්න පුළුවන්, රහසිගතව රින් ගන්න පුළුවන් ඕන තැනකින්. අනික ප්‍රවේශමත් වැඩි. අපි දන්නවනේ අපි පොඩ්ඩයි ඉන්නේ කියන. අපි 4 දෙනා ඉන්නේ, අපි 8 දෙනා ඉන්නේ. ඉතින් එහෙම දැනගත්තාම අපේ ප්‍රවේශම වැඩි. ගොඩාක් යනකොට ගොඩාක් කට්ටිය යනකොට
අපි ඉන්නවා තවත් ඉන්නෝනේ අපි ප්‍රශ්නයක් නැහැ නේ කියලා හිතනවනේ. සතුරාගේ භූමියටම ගිහිලා ප්‍රහාර එල්ල කරනවා. ඔව්. ඒක විශේෂත්වයක්. ඒක විශේෂත්වය. අපි සතුරු භූමියට ඇතුල් වෙන්නේ ගොඩාක් දුරට කුඩා කණ්ඩායම් වශයෙන් නොපිනි ගමන් කරන්න පුළුවන්. එතකොට කුඩා කණ්ඩායම් වශයෙන් ගිහිල්ලා ශනිකව පහර දීලා ශනිකව විද්‍රෝහ වෙන එක තමයි කරන්නේ. අපි කුඩා කණ්ඩායම් වශයෙන් ගියාට පස්සේ මෙතන අල්ලගෙන ඉන්න දඟලන්නේ නැහැ. පහර දුන්නා ආවා. ඒ වගේ ක්‍රියාන්විත තමයි ගොඩාක් දුරට SFP එකේ කෙරෙන්නේ. කියන්නේ සතුරා තෘෂ්ණිභූත වෙනවා. ඔව් සතුරා තෘෂ්ණිභූත වෙනවා. ඒ වගේ තෘෂ්ණිභූත වෙච්ච අවස්ථාවක් තියෙනවද? නෑ ඔය ගමනක් අපි ගැලේ ඇතුළට යනවා කිලෝමීටර් 7ක් 8ක් විතර. 7ක් 8ක් විතර යනකොට අපි ගුඩා කණ්ඩායම යන්නේ 4 දිනකගේ කණ්ඩායම. 7ක් 8ක් විතර යනකොට රේඩියෝ එක සද්ද එනවා. නෑ අපි යන්නේ අපිට දීලා තියෙන දුර ප්‍රමාණය නෙමෙයි අපි ඊටත් වඩා දුර ගිහිල්ලා තමයි අපි යන රාජකාරිය කොහොම හරි ටාගට් එකක් ගන්න තමයි අදහස තියෙන්නේ අපි. ටාගට් එකක් ගන්න එක තමයි මූලික පරමාර්ථය වෙන්නේ ඇතුළට බැස්සට පස්සේ. ඒක මගේ විතරක් නෙමෙයි SFP එකේ ඕන කෙනෙක්ගේ පරමාර්ථය ඒක තමයි. රේඩියෝ එකක සද්දයක් ඇහෙනවා රේඩියෝ එකක් දාලා තියෙනවා. අපි දෙමළ ප්‍රවෘත්ති අහනවා. ඊට පස්සේ අපි ওই පැත්තට ගියා. මිනිස්සුන්ට දැන් අපි යන්න කියපු දුර සීමාව පැනලා තමයි මේ යන්නේ. යනකොට LTT කාන්තාව 4 දෙනෙක් 3 දෙනයි දැක්කේ. ඉස්සෙල්ලා දැක්කේ 3 දෙනයි. ඊට පස්සේ තමයි ළඟටම කිට්ටු කරාට පස්සේ තව එක්කෙනෙක් දැක්කේ. එක්කෙනෙක් ලෑල්ලක ඉඳගෙන වෙපන් එක සුද්ධ කරනවා ගලවලා. තව එක්කෙනෙක් ගහකට හේතු වෙලා අනිත් පැත්ත බලාගෙන ඉන්නවා. ඔහම 4 දෙනා ඉන්නවා. 4 දෙනා ඉන්නකොට ශනික අපි එතනට ලං කරනකොට මෙතන ක්ලේම බෝම්බ අටවලා තිබුණා. දැන් අපි ඒක නොදැක්කනම් අනිවාර්යයෙන්ම අර ක්ලේම් බෝම්බ එකට අහු වෙනවා. ඊට පස්සේ ඒ ක්ලේම් බෝම්බෙත් ගලවනවා අපි. ක්ලේම් බෝම්බෙත් ගලවලා ඉවරලා ඒකත් ගලවලා පැත්තකට කරලා ඉවරලා තමයි අර 4 දෙනාට ඇටැක් කරන්නේ. ඇටැක් කරලා ඒ 4 දෙනාගේ වෙපණුත් අරගෙන ඔක්කොම අරගෙන ආයෙ ආපහු වෙනවා. ආපහු වෙනකොට දැන් වටේට බංකර් පේලියක් තියෙනවා මේගොල්ලන්ගේ. දැන් තනි බංකරයක් නෙමෙයි බංකර් පේලියක් තියෙනවා. වටේටම අපිට පහර දෙනවා. අපි ආපු පාර වෙනස් කරලා තමයි දැන් ඉන්නේ. අපි ගිය පාර වෙනස් කරලා ඉන්නේ මොකද අපි ගිය ලයින් එක දිගටම මේගොල්ලෝ මෝටර් ගහනවා. ඒකින්ද ගිය ලයින් එක වෙනස් කරලා ආපහු වෙනවා. ඒ ඇවිල්ලා දවස් 3කට පස්සේ තමයි අපි ආයේ මන්නාරමේ යනවා. ඒ ගෲප් එකක් යන්නේ. ගෲප් එකක් ගිහිල්ලා ඉවරලා කට්ටියක් මග නවත්තනවා. ගෲප් එකකින් 30ක් 33ක් ඉන්නවා. ඒ ගෲප් එක මග නවත්තලා ඉවරලා 4 දෙනෙක් එක්ක යනවා ඉස්සරහට. තව 4 දෙනෙක් මේගොල්ලන්ගේ ලයින් 3ක් තියෙනවා. ලයින් 3ක් තියෙනවා. ඒගොල්ලෝ රෙකී කරනවා එක ලයින් එක දැන් අපි එනවද බලන්න. ඊට පස්සේ තව ලයින් එකක් තියෙනවා. ඒකේ බංකර් පේලියක් තියෙනවා. ඊට පස්සේ තව ලයින් එකක් තියෙනවා. අපි එනවා කියලා දැන්නාට පස්සේ අරකුරු අර ලයින් එකේ ඉඳලා අර මැද ලයින් එකට එනවා. ඒකේ ඉඳලා ඉවරලා ඒකේ ඉඳන් තමයි ඇටැක් කරන්නේ. ඇටැක් කරලා ඉවරලා අවසානට ඇටැක් අල්ලගෙන ඉන්න බැරි වුණාම ඊළඟ ලයින් එකට යනවා. එහෙම තමයි ඒගොල්ලන්ගේ ලයින් 3 තියෙන්නේ. ඊට පස්සේ අපි ওই ලයින් 3ම පැන්නා. පැනලා ඉවර වෙලා ආපහු ගහගෙන ඉන්න අපේ පැත්තට. ඒ කියන්නේ LTT එක පැත්තේ ඉඳලා අපේ පැත්තට ගහගෙන එන්න බංකරයකට කිට්ටු කරනකොටම අපිත් එක්ක ගියේ කෙනෙකුට පෑගෙනවා කොටු ගැල්ල. මෙතෙන්දී අර බංකරේ ඇතුලේ කවුරුත් නැහැ. බංකරෙන් පිට තමයි එක්කෙනෙක් ඉඳලා තියෙන්නේ. එයා දැක්කෙත් නැහැ. එතෙන්දී තමයි එයා ගහගෙනම නැගිටිනවා. නැගිටිනකොට මගේ ධනිෂ්ඨට වදිනවා වෙඩි. මම ඒගොල්ලන්ගේ බංකරේ උඩම වැටෙනවා. වැටුණාට පස්සේ මාව කිලෝමීටර් භාගයක් විතර ඇදගෙන එනවා. මාත් එක්ක ගිය අනිත් 4 දෙනාගෙන් 4 දෙනා 3 දෙනා ඇදගෙන ඇවිල්ලා ප්‍රියන්ත කෝපල් ප්‍රියන්ත කියලා එක්කෙනෙක් හිටියා. ඒ කෝපල් ප්‍රියන්තයි ජයකොඩි කියලා එක්කෙනෙක් හිටියා. අර කිලෝමීටර් 8ම මාව කර තියාගෙන ආවේ දෙන්න. සතුරු භූමිය තුලදීම. සතුරු භූමිය තුලදීම. ඒත් එතකොට හොඳට කල්පනාව තිබුණා මට. මට හිතුණා කකුල වැඩ කරන එකක් නැහැ කියලා. මොකද සම්පූර්ණ ධනිෂ්ඨට වැදුනේ. ඒ එන ගමනුත් මම ඇඟිලි නමනවා දිගාරිනවා. ඒ විදිහට තමයි ආවේ. වැඩි එතන හොඳ වෙලාවට හිටියේ එක LTT කාඩර් කෙනයි. නැත්නම් ගොඩක් උන්ගේ බංකර් එක උඩම අපි 4 දිනක් ගිහිල්ලා ඒගොල්ලන්ගේ පැත්තට ගිහිල්ලා. එතෙන්ද ලොකු විනාශයක් වෙන අපේ ජීවිතවලට ලොකු විනාශයක් වෙන්න තිබුණා. තුවාල වෙලා කොච්චර කාලයක් ඉන්නවද? තුවාල වෙලා මාස 3ක විතර මම හොස්පිටල් එකේ ඉන්නවා.
ඒත් හිත තියෙන යුද භූමියට යන්න ඕන ඒක තියෙන්නේ යුද භූමියට යන්න ඕන කියන එක තමයි. ඉන්ද්‍රජිත් මහත්මයාට SF එකේ හඳුන්වන්නේ දියකාව කියලා නමින්. මුලතිව් මහ සටනේදී ඒක බොහොම අපූර්වටම ප්‍රදර්ශනය කරපු වෙලාවක් තිබුණා. LTT සතුරු භූමිය තුලටම කිමිදලා ගිහිල්ලා සතුරාගේ භූමිය තුල Tamanගේ ශක්තිය පෙන්නපු දියකාවා ඒ මෙහෙයුම කරපු හැටි දැනගන්න කැමති වෙන්නේ. මුලතිව් මහ සටන ගැනයි මම මේ ආවර්ජනය කරන්නේ. දියකාවගේ වැඩ වැඩියෙන්ම පෙන්නපු සටන. මම හරි නේද එහෙම කිව්වොත්? ඇත්තටම හරි. මේකේ මුලතිව් වල මෙහෙම එකක් නෙවෙයි මෙහෙම දෙකක මතක සටහන් තියෙනවා. පළමුවෙන්ම මුලතිව් වල පොලිසිය LTT එකෙන් වට කරලා තිබුණා. මේ වට කරලා කොටු කරලා තියෙන වෙලාවක අපි ගුවනිනුයි දියඹිනුයි මෙහෙම ක්‍රියාත්මක කර අපේ කට්ටියක් වහිනවා චොපර් වල ගිහිල්ලා ඉවරලා වැල්ලට වහිනවා. වැල් වහිනවා කියන්නේ චොපර් ලෑන්ඩ් කරන්නේත් නැහැ. චොපර් එක පාත් කරනකොට මේ කට්ටිය පනිනවා. අපිට තිබුණේ නේවි එකත් එක්ක LCM එක යන්න. ලෑන්ඩින් ක්‍රාෆ්ට් කියලා හඳුන්වන්නේ LCM කියන්නේ ලෑන්ඩින් ක්‍රාෆ්ට් එකේ තමයි අපිට යන්න තිබුණේ. අපි ලෑන්ඩින් ක්‍රාෆ්ට් එකේ යනවා. ගිහිල්ලා ඉවරලා උතන ලෑන්ඩින් ක්‍රාෆ්ට් එක ලෑන්ඩ් කරනකොටම අපේ 3 දෙනෙක් එතනම මැරෙනවා. LTT ප්‍රහාරයකින් 3 දෙනෙක් මැරුණා එතනම. ඔහොම ගහගෙන අපි ඉස්සරහට එනකොට එතන පසුබැස්සේ නැහැ. ගහගෙන ඉස්සරහට එනකොට මම ඉස්සෙල්ලත් මතක් කරා ජෙනරල් පීපී ද සිල්වා. ජෙනරල් පීපී ද සිල්වාගේ වම් අත පැත්තේ මම ඉන්නවා දකුණු අත පැත්තේ ප්‍රනාන්දු කියලා කෝපල් කෙනෙක් හිටියා. මේගොල්ලන්ගේ LTT එකේ මෝටාර් එකක් වදිනවා ජෙනරල් පීපී ද සිල්වාගේ ඉස්සරහින්. ඉස්සරහින් කියන්නේ මීටර් 10කින් 15කින් විතර. මෙතන ඉන්නේ පීපී ද සිල්වාටත් තුවාල වෙනවා කැසුවල්ටි වෙනවා. අර එයාගේ දකුණු අත පැත්තේ ඉන්න කෝපල් ප්‍රනාන්දු තුවාල වෙනවා. දැන් මගේ පිට දිගේ සීතලට බේරෙනවා. දැන් ඕනම දෙයක් පිටිපාරක් වැදුනට පස්සේ මේක එකපාරම දැනෙන්නේ නැහැ. වේදනාව දැනෙන්නේ නැහැ. ටිකක් වෙලා ගියාම තමයි දැනෙන්නේ. දැන් මම හිටියා කොහොමද මගේ පිට ඉවරයි කියලා. මටත් වැදිලා කියලා තමයි මම දන්නේ. දැන් සීතලට බේරෙනවා. මං හිතේ මේ ලේ තමයි වැක්කිරෙන්නේ කියලා. මම එහෙමම නැගිටලා ඉවරලා තල් ගහක් යටට දුවන්න නැගිටිනකොටම චිස්ටොක් ගාලා ඉවරලා ෂොට් එකක් ඇවිල්ලා ඉවරලා වදිනවා. ඒ චිස්ටොක් ගාලෙන් චිස් කියන්නේ මගේ කන ළඟින් යනවා. ටොක් ගාලා වදිනවා මං පිටේ දාගෙන ඉන්න සෙට් එකේ රේඩියෝ සෙට් එකේ. PRC77 කියලා සෙට් එකක් දාගෙන ඉන්න ලොකු සෙට් එකක්. ඒකේ වැදලා ඉවරලා ඒකේ ඔඩියෝ සොකට් එක කඩාගෙන යනවා. දැන් මම ගිහිල්ලා ඉවරලා තල් ගහ යටට ගිහිල්ලා ඉවරලා පඳුරක් අස්සට වෙලා ටක් ගාලා පැක් එක ගලවලා පිටේ තියෙන පැක් එක ගලවලා බලනවා මොකද වෙලා තියෙන්නේ කියලා. මේකේ වතුර පිටේ තියෙච්ච පැක් එකේ තියෙච්ච වතුර කෑන් එකේ පළුවක් නැහැ. වතුර කෑන් එකේ පළුවක් ගිහිල්ලා ඒකේ වතුර තමයි මගේ පිට දිගේ බේරිලා තියෙන්නේ. මම හිතියේ මට වැදිලා කියලා. ඉතින් එහෙම අත්දැකීම් එකක තියෙනවා. ඊට පස්සේ මුලතිව් කැම්ප් එක සම්පූර්ණයෙන්ම ඕවරන් කරා LTT එකෙන් සම්පූර්ණයෙන්ම අල්ලගත්තා. ඒ අල්ලගත්තට පස්සේ ඒක ඉතුරු වෙච්ච සෙබළු මේ අපේ සහෝදර සොල්දාදු බේර ගන්න SF එක ආයෙත් අර ලෑන්ඩින් ක්‍රාෆ්ට් වල ආයෙත් ඒ භූමියට යනවා. LTT එකෙන් මුලතිව් කැම්ප් එක අල්ලගත්තට පස්සේ අපේ කට්ටිය චොපර් වලින් ගිහිල්ලා හොඳම විශිෂ්ටම නායකයෙක් තමයි හිටපු විශේෂ බලකායේ මේජර් කර්නල් පස්ලි ලපීර් කියන්නේ. පස්ලි ලපීර් එක කට්ටිය චොපර් වලින් බහිනවා මුලතිව් බීච් එකට. මුලතිව් වැල්ලට. බැලලා ඉවරලා මේගොල්ලෝ අඩකවයක් වගේ අල්ලා ගන්න ප්‍රදේශය. අල්ලාගෙන ඉවරලා දැන් මේගොල්ලන්ට අල්ලාගෙන ඉන්නත් බෑ. ඒ තරම් ප්‍රහාරයක් එනවා LTT එකෙන්. මොකද අර මුලතිව් කැම්ප් එකේ තිබිච්ච සියලු සම්පත් මෝටාර RPG අරමුවා මේගොල්ලන්ට අරගෙන යන්න බැරි ඒවානුත් ප්‍රහාර එල්ල කරන්නේ අර කර්නල් පස්ලි ලපීල්ල. ඒගොල්ලෝ අඩකවයකට අල්ලගෙන ඉන්නවා. දැන් ඒගොල්ලන්ටත් රීන්ෆෝස් ඕනේ. ඒගොල්ලන්ගේ උදව්වට දැන් අපි යනවා LCM වල. අපි LCM වල යනකොට සමහර වෙලාවට LCM එක ලෑන්ඩ් කරන්නම් බැරි වෙයි කියන මතයක් තිබුණා. මේ කියන්නේ බීච් ගැඹුර කොහොමද දන්නේ නැහැ. මොකද දන්නේ නැහැ කියන එක තිබුණා. ඊට පස්සේ මට උතන්දි බාර වෙලා තිබුණේ මම කිමිදුම් කණ්ඩායමේ සමාජිකයෙක් හැටියට මට බාර වෙලා තිබුණේ එහෙම ලෑන්ඩ් කරන්න බැරි වුණොත් උතෙන්ට කඹයක් අරගෙන මට වතුරට පැනලා ඉවරලා ඒ කඹේ ගිහිල්ලා ඉවර අර තල් ගහක බඳින්න. තල් ගහක බැඳලා පස්සේ අර කඹේ හරි එල්ලිලා කට්ටිය ගොඩ බිමට යන්න තමයි එතෙන්දී අදහස් කරේ. ඔහොම කරලා ඉවරලා ලෑන්ඩ් එකට කිට්ටු වෙනකොට
මම කඹේ දාන්න කියලා ඉවරලා මම ඇඳගෙන හිටියේ ටයි ෂෝට් එකයි යුනිෆෝම් එක ඇඳගෙන පීනන්න අමාරු හින්දා ටයි ෂෝට් එකයි ටී-ෂර්ට් එකයි ඇඳගෙන හිටියා මගේ වෙපන් ආයුධ ඔක්කොම LCM එකේ මම වතුරට පන්නනවා තියෙන්නේ මම උතින් වතුරට පන්නාට පස්සේ LDT එකේ මෝටර් හොඳ පෝරියල් එකක් එනවා ඉතින් නම් මේක ලෑන්ඩ් කරගන්න බෑ ඊට පස්සේ මොකද වෙන්නේ මේගොල්ලෝ ආය ආපහු නේවි එකෙන් කරන්නේ LCM එක ලෑන්ඩින් ක්‍රාෆ්ට් එක ගන්නවා පස්සට මුහුදට ගන්නවා. දැන් මම වතුරේ. දැන් මට අරකට පීනන්නත් බෑ කඹේ වෙන්නෙත් නෑ. මම ගොඩටම පීනනවා දැන්. මම ගොඩටම පීනලා ඉවරලා දැන් අර ගොල්ලෝ අඩ කව එකට අල්ලගෙන ඉන්නවා. මගේ අතේ එක පතුරුමක්වත් නෑ. මගේ අතේ එක බෝම්බයක්වත් නෑ. වෙපන් එකක් නෑ. කිසිම දෙයක් නැතුව තමයි අර සතුරු භූමියට මම ඉතින් ඇතුල් වෙන්නේ. ඒ ඇතුල් වෙනකොට කර්නල් ප්‍රස්ලිලා පීරිලට ඇටැක් දෙක තුනක්ම ඇවිල්ලා. ආවා. අපි වහින්න ඉස්සෙල්ලා ඇටැක් දෙක තුනක්ම ආවා. මේගොල්ලෝ ගහලා ඉවරලා ඒක මැඩපවත්තගෙන තිබුණා LTT එකේ අල්ලගත්තු වෙපන් තිබුණා. ඊට පස්සේ මම පාවිච්චි කරේ එතන ඉඳන් LTT එකෙන් අල්ලගත්තු වෙපන් එකක් තමයි දිගටම පාවිච්චි කරේ. ත්‍රස්තවාදීන්ගේ ආයුධ වලින් ප්‍රහාර කරා ත්‍රස්තවාදීන්ගේ ආයුධ වලින් ත්‍රස්තවාදීන්ටම ප්‍රහාරය කෙල්ල කරපු අවස්ථාවක් තමයි ඒක. එතෙන්දී ඇත්තටම ඉංග්‍රීසි ඇමරිකන් ෆ්ලෝ තියෙන වෝසෝ අන්න ඒ වගේ තමයි එතන තුවාල වෙලා හිටපු කට්ටිය ගොඩක් හිටියා. ඒගොල්ලෝ බේරගන්න තමයි අපි ගියේ. තුවාල චොපර් එක එන්නේ මුහුදු මට්ටමේ. මට කියන්න මතක වුණා දැන් ඔය බීච් එකට යන්න ඉස්සෙල්ලා. බීච් එකට අපි යන්න ඉස්සෙල්ලා LCM එක බීච් කරන්න යනකොටම සූසයිඩ් ලයින් LTT එකේ සූසයිඩ් බෝට්ටු 3ක් එනවා. මේ LCM එකේ හැප්පන්. ඒ LCM එකේ බෝට්ටු 3 හැප්පුවන බෝට්ටු 3න් එකක් හරි හැප්පුවන මුළු SF එකේ සෑහෙන පිරිසක් මුළු SF එකේ සෑහෙන පිරිසක් ඉවරටම ඉවරයි. එතෙන්දිම නමුත් අපේ කපීර් යානන් වලින් ගැහුවා බෝට්ටු දෙකකට ඒගොල්ලන්ගේ. බෝට්ටු දෙකකට ගැහුවා දෙකක් මගදීම විනාශ වුණා. තව එකක් එනවා ළඟට මීටර් 50ට එනකන් ආවා. මේ අපේ ජීවිතයේ ආසාව අතහැරලා හිටියේ ඒ වෙලාවේ ඒ වෙනකොට මොකද අරක හැප්පුණා නම් මුහුද මැද කොහොමත් පීනන්න පුළුවන් එක පීනයි බෙරිච් එක අනිත් කට්ටිය මුහුද මැදම ගිලිනවා. ඔය අවස්ථාවේදී කොහෙන් හරි කියන්න බෑ කවුද ගැහුවේ කියලා ඉවරලා LCM එකේ ඒ සයිඩ් එකේ හිටපු කොහොම අර බෝට්ටුවට පය කරනවා. නේවි එකේ ගන් බෝට් එකෙන් පය කරනවා. ඩෝරා බෝට් වලින් පය කරනවා. කපීර් වලින් පය කරනවා. ඔය මොකෙන් වැදුනත් දන්නේ නැහැ මීටර් 50ට ආවට පස්සේ තමයි අරක ඩෝන් ගාලා පිපුරුනේ. එතකොට තමයි පොඩ්ඩක් හිතට සාහනයක් දෙන්නේ. ඒ නැගන් අපිට සුවර් එකක් නැහැ කොයි වෙලේ පුපුරයිද කියලා ඉවරලා. මොකද කුඩා බෝට්ටුවක්නේ. මේ පුංචි බෝට්ටුවක් තමයි සුසයිඩ් බෝට්ටු කියන්නේ පුංචි බෝට්ටුව. ඔකේ රැල්ලේ මුහුදේ මෙහෙම රැල්ල උඩ යට යනකොට ඒක ටාගට් එකක් ගන්න හරි අමාරුයි. දැන් ඔබ LTT එකේ ආයුධ වලින් සතුරාට ප්‍රහාර කරනවා. කොහොමද ඒ භූමිය සැකකලා තිබුණේ මේ ඒ අවස්ථාවට කොහොමද ඔබ මුහුණ දුන්නේ? අපි යනකොට කර්නල් ලපීර් මැරිලා තිබුණේ. ජීවිතක්ෂේත්‍රපත් වෙලා තිබුණේ කර්නල් අපිට අපි යනකොට එතෙන් ලෑන්ඩ් කරනකොට දැන් තෙන්දී ඒගොල්ලන්ගේ ගොඩක් කැසුවල්ටි තිබුණා. ඉස්සෙල්ලා ගිහිල්ලා චොපර් වලින් ගිහිල්ලා බහපු කට්ටිය ගොඩක් කැසුවල්ටි තිබුණා. ඒ කැසුවල්ටි උස්සගෙන එන කට්ටිය චොපර් එක එනකොට කැසුවල්ටි උස්සගෙන එන චොපර් එකට දානවා. උස්සගෙන එනකොට මෝටාර් ගහනවා. උස්සගෙන එනකොට මෝටාර් ගහනවා. ඒ කියන්නේ චොපර් එක ලෑන්ඩ් කරනකොට මෝටාර් ගහනවා අරගොල්ලෝ. මේ අපි පොඩි ප්‍රමාණයක් තමයි අල්ලගෙන හිටියේ එතන. මෝටාර් ගහනකොට අර උස්සගෙන එන මිනිස්සු තුවාල වෙනවා. උස්සගෙන එන මිනිස්සු තුවාල වෙනවා. අර තුවාල වෙලා තිවිච්ච මිනිහා එතන දාලා ඉවරලා අර මිනිස්සුන්ට ඊට වඩා බරපතලයි. ඒ මිනිස්සු චොපර් එකේ දාගෙන ආපහු අරන් එනවා. ඒ වගේ තත්ත්වයක් තමයි එතන තිබුණේ. ඒ වගේම අන්තිමට අපිට එතන විඩ්‍රෝ වෙන්න උනේ අපේ කරමට්ටමට කාණු කැපුවා. බීච් එකේ. කාණු කපලා ඉවරලා ඒ කාණු දිගේ තමයි ලෑන්ඩින් ක්‍රාෆ්ට් එකට ආවේ අන්තිමට. ඒ තරම් මෝටාර් ගහන්න පටන් ගත්තා. ඒ ලෑන්ඩින් ක්‍රාෆ්ට් එකට එන්න රෑ තිස්සේ කාණු කැපුවා. කාණු කපුවා තමයි මේ විඩ්‍රෝල් එක වුණේ. 0.1 ඒ LTT සංවිධානයේ නායකයා වේලිපුල්ලේ ප්‍රභාකරන්ගේ ටැග් එකේ තියෙන අංකය 0.7 LTT සංවිධානයේ 7 වන නායකයෙක්. SF එකේ දියකාවා අපි අද දවසේදී කතා බහ කරන ඉන්ද්‍රජිත් මහතා ඇතුළු 4 දෙනෙකුගේ කණ්ඩායමට අසු වෙනවා. මේ මෙහෙයුම ඊටාම භයංකාර සහ ඊටාම ත්‍රාසජනක
ජීවිතය අහිමි වෙනවා. මම දැනගන්න කැමතියි SF එකට අහුවුණොත් ඉතුරු වෙන්නේ නැහැ කියන එක හැමෝම දන්නවා. එදා දවසේදී ඒ මෙහෙයුම සිදු වුණේ කොහොමද කියන වගේ දැනගන්න. ඔය කියන සිද්ධිය වෙනකොටත් අපේ අන්දෙන් නිලධාරිය හිටියේ පීපිද්ද සිල්ල. ජෙනරල් පීපිද්ද සිල්ල තමයි අපේ අන්දෙන් නිලධාරිය හිටියේ. අපි කණ්ඩායමක් යනවා අපිට ඔත්තු ලැබෙනවා ඉන්ට් එක ලැබෙනවා මේ හරිය LTT මූවමන්ට් වෙනවයි කියලා. ගොඩක් LTT මූවමන්ට් වෙනවයි කියලා. ඒ කියන්නේ මඩකලපුව කළුපාලම ප්‍රදේශේ ඒ අවස්ථාවේදී ජෙනරල් පීපිද්ද සිල්ල කියන මේ ස්ථානට යන්න කියලා අපේ කණ්ඩායමත් එක්ක ගියාට අපිට ටික දුරක් තමයි කණ්ඩායමත් එක්ක යන්න පුළුවන් වුණේ. තනිකරම ඕපන් එකක් තියෙන්නේ. ඕපන් භූමියක්. ඒ කියන්නේ ගස් කොළන් වලින් තොර භූමියක්, කුඹුරුවැයක් වගේ භූමියක්. අපිට ඒ කියන ප්‍රදේශයට කණ්ඩායමත් එක්කම ළඟා වෙන්න අමාරුයි. මොකද පේනම වැඩි. ඔය අවස්ථාවේදී අපි කණ්ඩායම මග නවත්තලා 4 දෙනෙක් ෆෝමෑන් ටීම් එකක් වඩගාගෙන යනවා මීටර 150 200ක් විතර. වඩගාගෙන ගිහිල්ලා පාලමක් එක්ක තිනවා පොඩි තල්පැලයක්. ඔතන පොඩි පඳුරු වගේක් තියෙනවා. එතන තමයි 4 දෙනෙක් දාගෙන හිටියේ. එතන 4 දෙනෙක් දාගෙන ඉන්නකොට කැබ් එකක් එනවා. ওই කැබ් එකේ පිටිපස්සේ ෆුල් යුනිෆෝම් ඇඳලා වෙපන් එක කරේ ළගෙන දෙන්නෙක් ඉනවා. නේ අපි හිතුවේ මේ අපේම කට්ටිය කියලා. ඇත්තටම අඳුර ගන්න බැරි තරමටම අපේම කට්ටිය කියලා අපි හිටියේ. ඔතන වයි ජන්සන් එකක් තියෙන තුම්මන් හන්දියක් තියෙනවා. ඔය හන්දිය එක පාරකට දානවා මේගොල්ලෝ. දාලා ඉවරලා නැවත රිවර්ස් කරනවා. රිවර්ස් කරලා නවතින්නේ හරියටම අපි 4 දෙනාගේ ඉස්සරහා. දැන් අපිට මේක යන වාහනයට ගහනවට වඩා හරිම ලේසි. මේක නවත්තපු වාහනේ අපි මේකට ඇටැක් කරනවා. ඇටැක් කරනකොට අපේ 4 දෙනාගේ වෙපන් වලින් වෙපන් 3ක් වැඩ කරන්නේ නැතුව නවතිනවා. ස්ටොපේජ් වෙනවා. ඔතෙන්දී LMG තිබුණේ මගේ ළඟ. LMG විතරයි වැඩ කරන්නේ. මම LMG න් උපරිම ප්‍රයෝජන ගන්නවා. LMG කියන්නේ උණ්ඩ 100ක් දාන්න පුළුවන්. ඒ උණ්ඩ 100ම ඇමරිකාගෙන ඉන්නකොට උණ්ඩ 100ම යනවා. මේකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මේ කැබ් එකට ගහනවා. ගහලා ඉවරලා අපි දන්නේ නැහැ ඇත්තටම කවුද මේකේ ඉන්නේ කියලා. ගහලා ඉවරලා ඔක්කොම කරලා මෙතෙන්ට ගියාට පස්සේ තමයි දන්නේ අංක 7 අර එල්ලගෙන ඉන්නේ ටැග් එකේ තියෙන අංක 7. ඒ කියන්නේ ප්‍රබලම නායකයෙක් LTT ගේ ප්‍රබලම නායකයෙක්. ඊට පස්සේ දැන් නැවතත් මෙතෙන්ට අපිට මෝටාර් ප්‍රහාරයක් එල්ල වෙනවා. මෝටාර් ප්‍රහාරයක් එල්ල වෙනකොට දැන් අපි දාලා එනවා. දැන් අපිට කැබ් එකට ගැහුවා. බොඩි සූට් එතනම තියෙනවා. වෙපන් විතරක් ගත්තා. අපි ආපහු වෙනවා. ආපහු වෙනකොට දැන් අපි සෙට් වලින් කතා කියනවා. අනදෙන් නිලධාරිය අනදෙන්ට එතකොට හිටියේ පීපිද්ද සිල්වා ජෙනරල් පීපිද්ද සිල්වා එයාට කිව්වම කියනවා නෑ ආපහු එන්න එපා ඔම අල්ලගෙන ඉන්න පොඩ්ඩක් මම රීන්ෆෝස් වෙනවා එතකන් ඉන්න කියලා අපිට අල්ලගෙන ඉන්න කියන එතන අපි ඊට පස්සේ දැන් අපි මගක් දුර ඇවිල්ලා නැවත අපි ආපහු යනකොට ට්‍රැක්ටරයක් එනවා සාමාන්‍ය මිනිස්සුගේ ට්‍රැක්ටරයක් ඊට පස්සේ කරන්නේ ට්‍රැක්ටරේ ටේලරේ ගලවනවා අපි ටේලරේ ගලවලා අර වාහනේ ඇදගෙන අපි එනකොට අපිට කිලෝමීටර් භාගයක් විතර එනකොට අපිට සහයෝගයට එන කට්ටිය හම්බ වෙනවා. LTT කී දෙනෙක් විතර හිටියද මේ කැබ් එකේ? 4යි. ඔක්කොම 4 දෙනෙක් හිටියා. පිටිපස්සේ දෙන්නෙක් හිටියා. ඉස්සරහා දෙන්නයි. ඒගොල්ලෝ හරිය ලස්සන සිද්ධියක් වුණා කියන්නේ පිස්තෝලයක් තිබුණා. මම දැකලා නැහැ මේ ඉස්සෙල්ලා එහෙම පිස්තෝලයක්. ඒ නම්බර 7 කියන කෙනාගෙන එයා සිවිල් ඇඳුමින් හිටියේ. ඩෙනිම් කලිසම ඇඳලා ටී-ෂර්ට් එක ඇඳලා අර පිස්ටල් එක තමයි ඉනේ ගහගෙන හිටියේ. සුදු යකට පිස්ටල් එක. නිකල් පිස්ටල් එක මම ඊට ඉස්සෙල්ලා දැකලා තිබුණේ නැහැ ඒක. ඊට පස්සේ දැක්කෙත් නැහැ. ඒක තමයි දැකපු පළවෙනි සුදු යකට පිස්ටල් එක. කියන්නේ LTT ප්‍රබල සමාජිකයෙක්. SF එකේ දියකාවා. ඔබ Tamanගේ තනතුරට වඩා එහා ගිය රාජකාරී ගණනාවක් කරපු පුද්ගලයෙක්. ඔබ යුද භූමිය තුල අනදෙන්නෙක් විදිහට කටයුතු කරා. තමන්ගේ තනතුරට වඩා එහා ගිහිල්ලා. මම දැනගන්න කැමතියි ඔබට පැවරපු වගකීම නිවැරදිව කරපු යුද භූමියේ සංක්‍රමික මෙහෙයුම් සම්බන්ධව. ඔව් මගේ මම එතකොට ස්ටාෆ් සර්ජන් නිලේ හිටියේ. සාමාන්‍ය කණ්ඩායමකට අනදෙන්නේ කොමිෂන් ලත් නිලධාරියෙක්. අපි වැටෙන්නේ කොමිෂන් වලත් නිලධාරීන් ගණේට.
නමුත් විශ්වාසයක් තිබුණා අනදින නිලධාරීන්ගේ විශ්වාසයක් තිබුණා උසස් නිලධාරීන්ගේ විශ්වාසයක් තිබුණා වැඩක් බාර දුන්නොත් හරියට කරනවායි කියලා එක. ඉතින් ඒ විශ්වාසය මත අවුරුදු කීපයක්ම මම කණ්ඩායමේ කණ්ඩබාර නිලධාරියා වගේ තමයි මම රාජකාරී කරේ. ඔය එක අවස්ථාවක අපි වැලිය ප්‍රදේශයේ රාජකාරී කරද්දී ඒත් යනවා ජංගල් ඔපරේෂන් එකක්ම කිලෝමීටර් 3ක් 4ක් විතර යද්දී මගේ ළඟ හිටිය ජයකොඩි කියලා මගේ බඩියා හිටියේ මගේ සහායකයාට හිටිය ජයකොඩි කියලා ජයකොඩි කිව්වා සර් හෙලවෙන්න එපා. ඔහොමම ඉන්න කිව්වා. මෙයා අන දුන්නා වගේ මට. සර් හෙලවෙන්න එපා ඔහොම ඉන්න. අර සරෙන් කිව්වේ. නෑ එතකොට මෙයා දන්නවා මේ මොකක් හරි ඉඳ අනිවාර්යයෙන්ම මෙයා හෙලවෙන්නේ නැහැ නේද එතකොට. ඊට පස්සේ බලනකොට මිනිහා ඉටිකොල කෑල්ලක් දැකලා තියෙනවා. කැලේ ඉටිකොල කෑල්ලක් තියෙන බෑනේ එතන ප්‍රශ්නයක් තියෙනවනේ. සැකයක් ඇති වුණා. ඉටිකොල කෑල්ලක් තියෙනවා. මෙයා එහෙම අර බට්ටෝ හොයන්න අපි හූරන්න ගෙනියනවා මේ රේක්කයක් වගේ එකක්. ඒකෙන් හැරුවා. මගේ කකුල් ළඟ මෙහෙම තිබුණේ විලුඹ ළඟ මේ හාරනකොට බට්ටා. මම තව පොඩ්ඩක් එහාට මෙහාට වුණා නම් මට පෑගෙනවා. ඒක තමයි අර කිව්වේ අර සැකදුනා සර් හෙලවෙන්න එපා කිව්වා. ඊට පස්සේ ගත්තා. අරගෙන වටේ පිටියේ හොයනකොට ආයි උල්ගල හොයනකොට තව බට්ටෙක් හම්බුණා. ඔහොම දෙතුන් දෙනෙක් හම්බුණා දැන්. දෙතුන් දෙනෙක් හම්බුණාට පස්සේ මේක දාලා තියෙන එක රටාවකට. එක රටාවකට තමයි දාලා සික්සැක් ක්‍රමයට තමයි දාලා තියෙන්නේ. එක මිම්මට සික්සැක් එකට දාලා තිනවා. ඊට පස්සේ අපිට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ ගලවගෙන යන්න. එකෙක් ගැලෙව්වා, එතෙන්ට අඩිය තිබ්බා. ඊට පස්සේ අනිත් පැත්ත බැලුවා. ඒක ගැලෙව්වා. අනිත් පැත්ත බැලුවා. ඒ ගැලුවේ ඒ වගේ ගලවගෙන ගියා 125ක්. 125ක් බට්ටු ගලවගෙන ගිහිල්ලා අපි එතෙන්දි 3 දෙනෙකුට ගැහුවා. 3 දෙනෙකුට ගහලා ඉවරලා ආයෙ අපහ වෙනකොට කෝපල් සිරිසේන කියලා ඉවරලා මගේ ගෲප් එකේ හිටිය කෝපල් කෙනෙක් එයාගේ කකුල ගියා එතෙන්දි. බට්ටේකට. බට්ටු 125ක් ගලවලා තව එකෙකුට ගියා. SF එක යුද භූමියට ඇතුල් වුණා කියන පණිවිඩය LTT දැනුනොත් ඔවුන් සලිත වෙනවා. ඒ වගේම තමයි SF එකේ දියකාවා නමින් හඳුන්වපු මොහු ගුවන දියඹ දෙරණ මේ තුනේම සූර වීර කම්පයපු වීරෝදාහරණ විරුවේ. දැන් සාමාන්‍යයෙන් SF එකට තියෙන පෞරුෂයත් එක්ක SF එක බැස්සොත් එහෙම වැඩක් ඉවර කරලා තමයි එන්නේ. ඒක ඉතිහාසයේ අපි දැකපු අත්දැකීම්. ඔබ යුද භූමියේ හිටපු වීර රණවිරුවෙක්. මොකද SF එකට මේ තරම් ශක්තියක්, මේ තරම් හැකියාවක් මුළු යුද භූමිය තුළම ඇති වුණේ කොහොමද? ඔබේ අත්දැකීමුත් එක්ක කතා කරොත් එහෙම. ඇත්තටම මේක මෙහෙමයි. හොඳ නායකත්වයක් තිබුණා. කර්නල් ප්‍රස්ලිලා පීර්, ජනරල් පී.පී. ද සිල්වලා, ජනරල් ගාමිණී හිටියාරච්චිලා, ඒ වගේම කර්නල් ජයව් ප්‍රනන්දු කියලා ඒ වගේ හොඳ නායකත්වයක් තිබුණා. ඒ වගේම හොඳ පුහුණුවක් තිබුණා. පුහුණුවයි නායකත්වයයි හොඳයි නම් ඕනම තැනක් ඕනම දෙයක් ජය ගන්න පුළුවන්. සතුරු භූමි කොච්චර විතර ප්‍රමාණයක් ඔබ විනාශ කරලා තියෙනවද? මම එහෙම සරලව ඇහුවොත් මේක එච්චර ලේසි උත්තරයක් නෙවෙයි මට හිතෙන්නේ. ඒක හරියටම උත්තර දෙන්න අමාරු දෙයක්. සාමාන්‍යයෙන් ඇත්තටම එහෙම අපි කණ්ඩායමක් එක තමයි පහර දෙන්නේ. නම් අර එකම මතක් කර අර මෝටාර් එකක් ගහලා ඉවරලා මෙහෙම ප්‍රමාණයක් විනාශ කරයි කියලා ඉවරලා මේක එක්කෙනෙක්ගේ ජයග්‍රහණයක් නෙමෙයි. එක්කෙනෙක් කරන තනියෙන් කරන යුද්ධයකුත් නෙමෙයි. සාමූහික වගකීමක්. ඒ සාමූහික වගකීමේදී තනියෙන් මම මෙච්චර කරයි කියන එක ඇත්තටම ප්‍රායෝගික නෑ කියලා ඉවරලා මට හිතෙනවා. මම ඒ ගැන කතා කරන්නේ නැහැ නිසා. මොකද මේකට දායකත්වයේ දැක්වපු යුද්ධයේ ඉදිරිපෙළ සොල්දාදුවෝ විතරක් නෙමෙයි. යුද්ධේ සැපයුම් කරපු, ආහාර සැපයපු, ඒ වගේම ඉන්ධන සැපයපු, ප්‍රවාහනය සැපයපු, වෛද්‍ය පහසුකම් සැපයපු මේ හැම කෙනෙක්ම මේ යුද්ධේ කොටස්කාරයෝ. ගුවන දියඹ දෙරණ මේ තුනම ඔබ ජයග්‍රහණය කරපු වීරෝදාහරණ විරුවෙක්. මේ තුනම ඔබට ලැබුණු හැටි ඔබ ලබාගත් පුහුණුව සම්බන්ධයෙන් මම දැනගන්න කැමතියි. ඔය ඇත්තටම SF එකේ පුහුණුවත් එක්කම මූලිකම දෙන්නේ දෙරණ කියන්නේ ජංගල් එක තමයි අපේ ජීවිතේ උනේ ජංගල් එක. මාස දවස් 28 29 මාසේ රෙසන් පැකට් එක කාලා තමයි අපි ජංගල් එක ඇතුළේ හිටියේ. ඒ වගේම ওই අවස්ථාවේදී තමයි අවශ්‍යතාවයක් වෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ
කිමිදුම් කණ්ඩායමක් SF එකටම හදන්න ඕන කියලා. මට ඒ අවස්ථාව ලැබෙනවා. ඒ අවස්ථාවේදී මූලිකවම තෝරගන්න පළවෙනි පුද්ගලයා වෙන්නේ මම. ඒ අවස්ථාව මට ලැබෙනවා පළමු අවස්ථාවේදී මේ අවස්ථාව මට ලැබෙනවා. ඒ වගේම ඊට පස්සේ මට පැරෂූට් කෝස් එක ඉන්දියාවේ අග්‍රවල මම කරේ පැරෂූට් කෝස් එකට තෝරගන්නවා. පැරෂූට් කෝස් එක තෝරගෙන මට එතෙන්දී ඇත්තටම ගොඩක් සතුටක් දැනෙනවා. මොකද හැමෝටම මේ chance එක ලැබෙන්නේ 100ට 10කට 5කට 10කටවත් මේ chance එක ලැබෙන්නේ. මොකද දෙරණත් ගුවනත් දියමත් තුනේම හැකියාව පෙන්වන්න හැමෝටම ලැබෙන්නේ. ඒකින්ද මගේ නිහතමානී ආඩම්බරකමක් තියෙනවා ඒ කියන්නේ. ඒ ආඩම්බරය අපිටත් තියෙනවා. ඔබ දැඩි අදිෂ්ඨානයකින් යුතුව යුද හමුදාවට බැඳුනේ. යුද හමුදාවට බැඳුන එක සම්බන්ධව දැන් ඔබට මොකද හිතෙන්නේ? මම අදටත් සතුටු වෙනවා. එදත් සතුටු වුණා. එදා හීන දැක්කේ යුද හමුදාවට බැඳෙන්න. කොච්චර අභියෝගාවක් රණබිමේදී තුන් පාරක් තුවාල වුණත් මම යුද හමුදාව දාලා ආවේ නැහැ. මගේ කාල සීමාව අවසන් වෙනකම් අවුරුදු 22ක් අවසන් වෙනකම් මම යුද හමුදාවේ හිටියේ. මම අදට සන්තෝෂ වෙනවා. මට මේ රට වෙනුවෙන් යමක් කරන්න පුළුවන් වුණා. දායකත්වයක් ලබා දෙන්න පුළුවන් වුණා කියන එක. යුද්ධය අවසන් වන දිනේ 2009 ඔබ විශ්‍රාම යන්නේ 2008. මට ඒ ගැන කනගාටුවක් තියෙනවා. ඇත්තටම කනගාටුවක් තියෙනවා ඒ ගැන. මට මේ අවසාන මොහොතේදී ඉන්න බැරි වෙච්ච එක. හැබැයි අවසාන මොහොතේ හිටියේ නැතත් ඔබ යුද්ධය අවසන් කියලා ප්‍රවෘත්ති දැනගත්තට පස්සේ මොකද හිතුනේ? ඒ තරම් සතුටක් මගේ ජීවිතේට ලැබලා නැහැ. මොකද හැබැයි මම යුද හමුදා විශේෂ බලකායි ස්විමින් ඉන්ස්ට්‍රක්ටර් විදිහට ස්විමින් ඉන්ස්ට්‍රක්ටර් විතරක් නෙමෙයි, පිනුම් උපදේශක විතරක් නෙමෙයි, මම පුහුණු බලගන්න සාජන් මේජර් තනතුරේ කටයුතු කරා. පුහුණු බලගන්න සාජන් මේජර් තනතුරේ කටයුතු කරලා මේ ස්ටෙප් එකට ගොඩාක් නවක සමාජිකව පුහුණු කරලා ස්ටෙප් එකට එනවා. ඒ පුහුණු කරපු අය යුද භූමියේ දැවන්ත ශක්තියක් වුණ එක ගැන ඔබට ආඩම්බරයි. ආඩම්බරයි. දැන් විවේක විශ්වයෙන් කාලය ගත කරන්නේ. මොනවද මේ දවස්වල කරන්නේ? මේ දවස්වල ගොඩාක් දුරට සමාජ සේවය කටයුතු කරගෙන තමයි ඉන්නේ. ඔබේ මම ඉස්ලාම ගිහිල්ලා ඇවිල්ලා කොළඹ වරායි අලුතෙන් ජැටියක් ගැහුවා. ඒ වගේම දිය කඩනයක් බ්‍රේක් කෝට් එකක් ගැහුවා. Hyundai කම්පැනි එකකින් කරේ ඒක. අර SF එකේදී මම කිමිදුම් කෝස් එක කරලා ගත්ත ආభాසයෙන් මට එතන රැකියාවක් කරන්න පුළුවන් වුණා. අද දවසේදී අපේ කතා බහට එකතු වුණේ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායේ දියකාවා නමින් හඳුන්වපු WRPMS ඉන්ද්‍රජිත් මහතා. ඔබතුමා අවුරුදු 22ක් මේ මාතෘ භූමිය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරා. ඒ වැඩ කොටසෙන් අනතුරුව දැන් ඊටාම විවේකීසුවෙන් සිටින්නේ. ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. ආයුබෝවන්. වාස්තු විද්‍යා නිවාස සැලසුම් කරන්නේ නූතනයේ විද්‍යාත්මක හැරවුම. බෞරා වාස්තු හෝම් විමසීම් 0.77 555 44 45